වේදනාව දැනෙන්නේ කැම නිසා නෙවෙයි, දත්වල සංවේදීතාවය නිසායි. විසඳුම නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. තත්පර 30න් වේදනාවට සහනයක්. නැවත මතුවීම වැළැක්වීමට උපකාරී වේ. දත්වල සංවේදීතාවය නිසා ඇතිවන වේදනාව ඔබත් පරාජය කරන්න. නව සෙන්සිටිව් එක්ස්පර්ට් by සිග්නල්. සියලු සමීක්ෂණ වාර්තාවලින් නැවත නැවතත් තහවුරු කරන ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තගිය තත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම අනුරුද්ධ රත්නායක. මම උත්පලා රත්නායක. මුලින්ම සිරස්තල. කොරෝනා බලපෑමෙන් මිනුවන්ගොඩ පොලිසිය වැසේ. ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් නිරෝධායනයට. කාසල් රෝහලේ ගැබිනි මවකටත් කොරෝනා මූලාශ්‍රය හෙළිවී නැහැ. ETI ගනුදෙනුව නීති විරෝධී බව ජනපති කොමිසම හෙළි කරගනී. සහරාන්ට පලායාමට බදියුදීන්ගේ සහයුරා කළ උපකාරය ගැන හිටපු හමුදාපතිගෙන් අනාවරණයක්. ලයිෆ්බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ්බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. අද දිනය තුළ තවත් COVID-19 ආසාදිතින් 10 දෙනෙකු වාර්තාවීමත් සමග මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තාවන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1044ක් දක්වා ඉහළ ගියා. කොවිඩ් ආසාදිතයෙකු වාර්තාවීම හේතුවෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානයද අද වසා දැමුණා. මේ අතර සමාජ මාධ්‍ය ඔස්සේ ජනාධිපති ලේකම් කාර්යාලයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ 18 හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දවසේ පුවත. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආසාදිතයන් සංඛ්‍යාව ඊයේ 10 ඉක්මවා ගියේ එය මෙරට විශාලතම කොවිඩ් ආසාදිත පොකුර බවට පත්වෙමින්. මිනුවන්ගොඩ පොලිසිය ආපන ශාලා හිමිකරු COVID-19 ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත්තේ ඊයේ දිනේ සිදු කළ PCR පරීක්ෂණවලින්. අදාළ පුද්ගලයාගේ පුත්‍රයා මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කර ඇති අතර ඔහුද COVID-19 ආසාදිතයෙක්. මේ වන විට මිනුවන්ගොඩ පොලිස් ස්ථානයේ සේවය කරන නිලධාරීන් 85 දෙනෙකු PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව ස්වයං නිරෝධායනය සඳහා යොමු කර ඇති බව පොලිසිය සඳහන් කළා. ඊට අමතරව මෙම පොලිස් ස්ථානයේ කටයුතු తాවකාලිකව අත්හිටුවා ඇති අතර සෙසු පොලිස් ස්ථානවල නිලධාරීන් නිදවීමෙන් පසු එම කටයුතු කඩිනමින් ආරම්භ කරන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවයේ නියුතු පුද්ගලයන්ගේ සමීපාශ්‍රිතයින් අද පෙරවරුවේ මිනුවන්ගොඩ ස්ථාන කිහිපයක් වෙත පැමිණ සිටියේ සෞඛ්‍යාංශ කළ දැනුම් දීමක් මතයි. ඊයේ වන විට මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන සියලුම දෙනාගේ PCR පරීක්ෂණ කළා. දැන් ඔවුන්ගේ ආශ්‍රිතයින්ගේ සහ සමාජයේ PCR පරීක්ෂණ සිදු කරමින් පවතිනවා. ඒ වගේම මේ අඳුනාගත් රෝගීන්ගේ බොහෝ දෙනෙක් මේ වන විට රෝහල් වලට ඇතුල් කර තියෙනවා. ඒ වගේම තවත් රෝගීන් සුළු පිරිසක් ඉන්නවා. තවමත් රෝහලට ඇතුල් කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා. ඒ සඳහා මේ මිනුවන්ගොඩ මැදි කැලෑවත්ත නිවාස සංකීර්ණයේ ජනතාව ලෙස පැමිණ සිටි ආකාරයයි. අපිට එන්න කියලා කිව්වා 10 වෙද්දි නිරෝධායන මධ්‍යස්ථානයකට දාන්න. දැන් 11යි කාලයි. ඒ වෙනකුණුත් තාම නැහැ. මේ අපිත් එක්ක හිටපු එක්කෙනාට මේ දැන් කෝල් එකක් ආවා පොසිටිව් කියලා. එයා පාර දිගේ ඇවිදන් ගියා. කියන ඒ පොසිටිව් වෙච්ච කෙනා කොහෙද හිටියේ? එයා මේ අපි මෙතන ඉඳන් හිටියේ අපි එද්දි. කමෙන්ට් එකේ වැඩ කරන ළමයි දෙන්නෙක් එක්ක එක ගෙදරක ඉන්නේ. ඒ ළමයි දෙන්නට හැදිලා එක්කෙනෙක් IDH රෝහලේ. අනිත් එක්කෙනා tie ෆැක්ටරි බස් එකෙන් අරන් ගියා. ගිහින් කෝල් එකක් දුන්නා හවස අක්කේ මටත් පොසිටිව් කියලා. මම ඉන්නේ එක ගෙදර එකට. ඊට පස්සේ පාරට ඇවිල්ලා මට දැන් කරන්න දෙයක් නැතිව පොලිස් මහත්තයා ඇවිල්ලා විස්තරේ කිව්වා. මෙයා මෙහෙම කට්ටියක් යනවා. ඔයත් එන්න කියලා. අපි කඩයක් තියෙනවා AC දාලා ෆෝන් කඩයක්. මේ ගාමන්ට් එකේ කට්ටිය නිතරම එනවා. ඉතින් ඒකින්ද අපිට මේ කිසිම කට්ටියක් ආයවත් නැහැ බලන්නවත්. ඊටම මේ මිනිස්සුන්ට කන්න බොන්නත් නැහැ. දැන් PCR පරීක්ෂණ කරන්නවත් ආවේ නැද්ද කවුරුත්? නෑ කවුරුවත්ම ආවේ නැහැ. දැන් ඉතින් මේකේ ඉන්නවා ගෙවල් 80ක් විතර කට්ටිය. දැන් ලිස්ට් එකක් ගන්නවා ඒට පරීක්ෂණය කරනවා කියලා කැමති අය දෙන්න කියලා. ඉතින් කැමති අය නෙමෙයි මුළු ගමම කරන්න ඕන. මොකද බෝඩින් වෙච්ච ළමයි හැමෝම ඉන්නවා ගෙවල් වල. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ තුල පදිංචි සේවක සේවිකාවන්ට පොලිසිය කළ දැනුම් දීමකට අනුව 275 දෙනෙකු ඊයේ අදාළ ස්ථාන වෙත පැමිණි අතර ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත කඩිනමින් යොමු කෙරුණා.
මීට අමතරව මේ ප්‍රදේශවලින් බැහැරව ගොස් තවත් 39 දෙනෙක් විවිධ ස්ථානවල සිටියදී අපට වාර්තා වෙලා තිනවා. ඒ අයත් අපි නිරෝධායන ක්‍රියාවලින් වෙත යොමු කර තිබෙනවා. ඉතින් අද දිනෙත් අපි ඒ ස්ථානවලට පැමිණෙන්න දැනුම් දීලා තියෙනවා නොපැමිණි අයට. මුද අදින් පසුව එවැනි වාර්තා නොකර සිටින අය නිරෝධායන නියෝගයට පටහැනිව කටයුතු කරපු අය හැටියට සලකලා ඔවුන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර මිනුවන්ගොඩ ඕපාත අප්පුගේවත්ත හොරන්පැල්ල දෙමටගොල්ල සහ මහගම යන ප්‍රදේශවලින් හමු වූ ආසාදිතයන් සෞඛ්‍යංශ මැදිහත් රෝහල් කරා ගෙන යාමට කටයුතු කළා. දෙවලපිටිය මහජන ක්‍රීඩාංගණයේදීද අද පුද්ගලයන් 300කට අසන්න පිරිසකගේ පමණ PCR පරීක්ෂණ සිදු කළා. මෙහිදී PCR පරීක්ෂණ කටයුතු සිදු කෙරුණේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ COVID-19 ආසාදිත සේවකයින්ගේ ආශ්‍රිතයන්ටයි. මේ අතර මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයේ නිවාස පෙළක සිටින බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවක් COVID-19 බව තහවුරු වීමත් සමග නිරෝධායනයට රැගෙන ගියා. කෙසේ වෙතත් ඇගේ දියණිය නිවසේ තනිව සිටියේදී අදාළ කාන්තාව රැගෙන ගොස් ඇති බවට අසල්වාසීන් චෝදනා කරන්නේ. මොකද්ද කියේ පොලිසියෙන් ඇවිල්ලා? තාත්තා මේනකන් ගෙදරට වෙලා ඉන්න කිව්වා අම්මාව එක්කයි යනවා කියලා. ඔයාගේ මොන හරි පරීක්ෂණයක් කරාද? නෑ. අපිට දැන් තියෙන ප්‍රශ්නේ ඇයි මේ දුවම ගෙනිච්චේ නැත්තේ? මෙතන අනාරක්ෂිත තත්ත්වයක් තියෙනවා. මොකද මෙයා පොසිටිව් වෙලා නම් දැන් මේ ඔක්කොම පේලිකවල විස බීජ පැතිරෙන්න තියෙන අවදානම වැඩි. මේ අතර COVID-19 ව්‍යාප්තිය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 18කට පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ එම ප්‍රදේශවල අද පෙරවරුවේ දක්නට ලැබුණු තත්ත්වයයි. එම ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයන් 80 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ පොලිස් වසම් හරහා ගමන් කරන අයට ගමන් කිරීමේ හැකියාව තියෙනවා. නමුත් යම් තැනැත්තෙක් තමන්ගේ රථයකට නංවා ගැනීම හෝ බැස්සවීම සිදු කිරීම වරදක් වෙනවා. එවැනි වැරදි සිදු කළොත් එයාට විරුද්ධව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. මේ අතර කාසල් වීදියේ කාන්තාරෝහලේ ගැබිනි මවකටද COVID-19 ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඇය ඊයේ දිනේ මීරිගම සිට වේයන්ගොඩ දක්වා මන්දගාමී දුම්රියකින් පැමිණ අනතුරුව වේයන්ගොඩ සිට දෙමටගොඩ දක්වා ශීඝ්‍රගාමී දුම්රියක පැමිණ තිබෙනවා. ඉන්පසු අදාළ කාන්තාව කාසල් වීදියේ කාන්තාරෝහලට පැමිණ ඇත්තේ ත්‍රිරෝද රථයකින්. එහිදී අදාළ කාන්තාවට රෝහලට ඇතුළත් වන ලෙස කළ දැනුම් දීම මත ඇය නිවාඩු අයදුම් කිරීම සඳහා එම කාන්තාව සේවය කළ රාජගිරිය කුරුඳුවත්ත ජාලිය පටුමගේ පිහිටි පෞද්ගලික ආයතනයට ගොස් තිබෙනවා. ඇය අදාළ ආයතනයට පැමිණ නිවාඩු අයදුම් කිරීමෙන් පසුව නැවත රෝහල්ගත වීමේදී සිදු කළ PCR පරීක්ෂණයේ ප්‍රතිඵල මතයි අදාළ කාන්තාවට COVID-19 ආසාදිත බව අනාවරණ වී තිබෙන්නේ. ඒ අනුව අදාළ ආයතනයේ සේවය කරන පුද්ගලයන් 27 දෙනෙකුගේ PCR පරීක්ෂණ කටයුතු අද සිදු කළා. ඒ අතරින් පිරිසක් නිවෙස් තුළ ස්වයං නිරෝධායනය කර ඇති අතර තවත් පිරිසක් ආයතනයේ තුළම ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙනවා. මේ අතර අදාළ කාන්තාව බැලීමට පැමිණි ඇගේ සැමියා නැවතී සිටි රාජගිරිය මාදින්නාගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ පුද්ගලයන් සහ අවට නිවාසවල පවුල් කිහිපයක් එම නිවෙස් තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවරගෙන ඇති අතර ඔවුන්ටද PCR පරීක්ෂණ සිදු කර තිබෙනවා. ළමයාගේ වර්ධනයක් මදි කියලා තමයි පාසල් එක අපි නැවැත් කරන්න ආවේ. එදා මේ අඟහරුවාදා ආවට පස්සේ අපි ගම්පහ පැත්තට අයිති නිසා PCR එකක් කරා. PCR report එකේ තමයි පොසිටිව් කියලා කිව්වේ. නමුත් අපි සොයාගත් තොරතුරු වල විදිහට කිසිදු රෝගියෙකු සම්බන්ධ ආශ්‍රයක් තිබිලා නැහැ. අපිට ලබා ගන්න පුළුවන් එකම තොරතුර ඇය දුම්රියෙන් සහ බස්රියෙන් ගමන් කිරීම සහ ඇය සේවය කර ආයතනයේ පමණයි. වෛරසය ආසාදනය වූ අදාළ ගැබිනි කාන්තාව මුල්ලේරියා මූලික රෝහලට තුලත් කර තිබෙනවා. මේ කාන්තාව වැඩ කරන්නේ තව කර්මාන්තශාලාවක. මේ කර්මාන්තශාලාවට සේවාවන් සපයන තවත් ආයතනයක්. ඒ නිසා මේ බ්‍රැන්ඩික්ස් ආයතනයම සම්බන්ධ රෝගියෙක් විදිහට තමයි අපි ඇයව හඳුනාගන්නේ. ඒ වගේම ඇය සේවය කරන ආයතනයේත් සියලුම කාර්ය මණ්ඩලයේ PCR පරීක්ෂණ අද දවස් තුල සිදු කරනවා ඇති. මේ අතර පසුගිය 22 වෙනිදා ඉන්දියාවේ විශාඛපට්නම් සිට මත්තලට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් යානයකින් බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයින් 60 දෙනෙකු පැමිණ ඇති බව සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු හුවමාරු වීම සම්බන්ධව බ්‍රැන්ඩික්ස් සමාගම ඊයේ ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ සිය ඉන්දිය කර්මාන්තශාලාවේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකින් පිරිසක් මෙරටට ගෙන්වාගත් නමුත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ ඔවුන් නියමිත කාලය නිරෝධායනය වූ බවයි. එමෙන්ම එම පිරිසේ කිසිවෙකු හෝ මිනුවන්ගොඩ කර්මාන්තශාලාවට නොපැමිණි බවද ඉන් අවධාරණය කර තිබුණා. හිරු ටීවී පත්තරේ විස්තරයේ වැඩසටහනට එක්වෙමින් යුද හමුදාපති ලුතිනන්ට් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ඒ ගැන පළ කළේ මෙවන් අදහසක්. අද ජාතික පුවත්පත් ප්‍රධාන සිරස්තලයකින් වාර්තා කරනවා මේ ඇඟලුම් කර්මාන්තශාලාව විදේශ රටක් සමග විශේෂයෙන්ම ඉන්දියාවත් සමග යම්කිසි ගනුදෙනුවක් සිදු කරපු නිසාවෙන් මේ කොරෝනා වෛරසය ආසාදිත වුණාද කියලා මේ පිළිබඳ යම්කිසි මූලාශ්‍රයක් තිබෙනවද නැත්නම් මේ සැකයක් පමණයිද? ඇඟලුම් කර්මාන්තශාලාව කියන වචනේ ගත්තොත් ඉන්දියාවත් එක්ක ඔය සමාජ දාලාවල යන කතාව අසත්‍යයි. නමුත් කර්මාන්තශාලාවේ සේවකයෙක් හෝ සේවිකාවක් පිටරටකින් ආපු පුද්ගලයෙක් එක්ක හෝ යම්කිසි සම්බන්ධතාවයක් තිබ්බද නැද්ද කියන එක අපිට එහෙම කියන්න බෑ. නමුත් කර්මාන්තශාලාවේ කළමනාකාරීත්වයෙන් ඔය කියන දේවල් ගෙනාවා කියනවා, රෙදි ගෙනාවා කියනවා, ගුවන් යානයක් ගෙනාවා කියනවා, ගුවන් යාන සම්බන්ධිමුත් අපි කිව්වා ඒක සම්පූර්ණ අසත්‍යයක් බවටයි කියන්න පුළුවන්. මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු පසුගියදා පොළොන්නරුව ලංකාපුර දෙබරැල්ල ප්‍රදේශයට පැමිණ තිබීම හේතුවෙන් පුද්ගලයන් 70 දෙනෙකුගේ PCR පරීක්ෂණ අද සිදු කළා.
මේ අතර හලාවත මහරෝහලේ ප්‍රතිකාර සඳහා ඇතුළත් කර සිටි 43 හැවිරිදි ඉරාන ජාතිකයෙකු COVID-19 ආසාදිත බවට ඊයේ රාත්‍රියේ හඳුනාගෙන තිබෙනවා. උමාය ව්‍යාපෘතියේ සේවය කරමින් සිටි අදාළ ඉරාන ජාතිකයා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයේ සිට ඇති අතර එහිදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇත්තේ පසුගිය 4 වෙනිදායි. මේ අතර සෞඛ්‍ය මාර්ගෝපදේශ නොතකමින් අම්බලන්ගොඩ නගරයේ ආසන්නයේ උපකාරක පන්ති පවත්වාගෙන යන බවට ලද තොරතුරක් මත මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කරනු ලැබුවා. දැන් මොකද ක්ලාස් එක? grade 2 එකක් පටන් ගත්තේද? grade 2 එකක් පටන් ගත්තේ චුට්ටි බබාලට. දැන් මේ රටේ තියෙන තත්ත්වය දන්නවද මොකක්ද කියලා? නෑ දැන් මේ වැඩේම කරක්කද මහත්තයා යවන වාද තමයි. මේ චුට්ටි බබාලා බලන්නකො මාක්ස් දාගෙනත් නෑ මේ දරු. දැන් මේ රටේ පවතින තාක්කරගෙන බලන්න. මේ අතර කැලණි මුල්ල ප්‍රදේශයේ වාහන අලුත් වැඩියා කටයුතු සිදු කරන ස්ථානයක පුද්ගලයන් කිහිප දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළා. ඒ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවකයන් ප්‍රවාහනය කරන වාහන කිහිපයක් උපාංග සවිකිරීම සඳහා එහි ගෙනවිත් ඇති බවට අනාවරණ වීමත් සමගින්. මේ අතර වැල්ලම්පිටිය හල්දුව මුල්ල ප්‍රදේශයේ නිවාස 3ක නිවාසියන්ද ස්වයං නිරෝධායනයට ලක් කළා. ඒ ඔවුන්ගෙන් එක් නිවසක පිරිසක් මිනුවන්ගොඩ ප්‍රදේශයේ සංචාරය කර ඇති බවට ලද තොරතුරකට අනුවයි. කෙසේ වෙතත් ජනතාව මුව ආවරණ පැළඳීම ඇතුළු සෞඛ්‍ය මාර්ගෝපදේශ පිරි නොපදිමින් කටයුතු කරන අයුරු අද දක්නට ලැබුණා. මේ වන විට මේ කොරෝනා ප්‍රකුර මර්ධනය කිරීම සඳහා මොන වගේ වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක වන්නේ? දිස්ත්‍රික්ක කීපයකින් එක්කෙනෙක් දෙන්නෙක් වගේ හමුවීමක් අපි දක්වන්න ලැබුණා. ඉතින් මේකේ මොකද්ද පණිවිඩය? එක්කෙනෙක් හමුණත් යම්කිසි දිස්ත්‍රික්කයක ඊළඟ දින 7 ඇතුළතද මොහු යම්කිසි ආකාරයේ පුද්ගලයන් එක්ක ගැටුණා නම් සමාජයෙන් එක්කෙනෙක් දෙන්නෙක් හමුවීමේ ප්‍රවණතාවය නැහැ කියලා අපිට බැහැර කරන්න හැකියාවක් නැහැ. ඒකින්ද විශේෂයෙන්ම ඉදිරි දින 7 කාලය තුලදී ඔබ සෞඛ්‍යමය කටයුතු අනුව මේක සම්පූර්ණයෙන් තියෙන්න ඕනේ. මම ඉදිරි දින 7 කියන්නේ තාමත් වැදගත් හින්දා පිට පළාත් වලින් යම්කිසි ආකාරයක කොවිඩ් ආසාදිත දෙදෙනෙක් හමුවීමත් ඒ පළාත් වල නිරෝධායන දිනනිතියක් පවත්වන්නේ නැති හින්දා වැදගත් වෙනවා ඔබ අනිකුත් අයවලුන් සමග සමාජයේ නොගැටෙමින් ජීවත් වෙන්න. ඒත් එක්කම ඔබ පෞද්ගලිකව දන්නවා ඇති ඔබ මේ කොවිඩ් ආසාදනය වුණ මේව කර්මාන්ත ශාලාවේ සේවක මහත්මයෙක් හෝ මහත්මියක් පසුගිය 10 තුලදී හමුුණාද නැත්නම් ඒ හමුුණා නම් ඔබ ඊටමත් අවදානම් තත්ත්වයක් තිබෙනවා. ඒකෙන්දම ඔබට වෙනවා අනිවාර්යයෙන්ම ස්වයං නිරෝධායනයකට නිවෙස් නිරෝධායනක වෙලා සිටීමට. මේ අතර හඟුරන්කෙත බස්ටියාවත ප්‍රදේශීය පිරිසක් සමග විනෝද චාරිකාවකට සහභාගී වූ බස් රථ රියදුරෙකු තමන් සමග ගමන්ගත් පිරිසට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවට අනාවරණ වීම පිළිබඳව මෙලෙස අදහස් පළ කළා. මමත් පිකිලාස්කර නගරයේත් හඟුරන්කෙතත් කීප තැනකටම මම ඇවිද්දා. නමුත් තාම මට කිසිම එහෙම රෝග ලක්ෂණයක්වත් මොකුත් නැහැ. ඊයේ හවස තමයි හරියටම දැනුවත් වෙලා තියෙන්නේ. දැකපු කට්ටිය මම කතා කරපු කට්ටිය මේ ගැන පොඩ්ඩක් චුට්ටක් සැලකිලිමත් වෙන්න. වැතර ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ සිසුවියකගේ පියෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් අදාළ සිසුන් ඇතුළු පවුලේ සමාජිකයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර ඇති බව ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමේ විදුහල්පතිනිය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. ඔවුන්ගේ පුතු මර්දාන ශාන්ත ජෝසප් විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු වල නිරත වන අතර එම පාසලද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ කොවිඩ් ආසාදනය වී ඇත්තේ දරුවාගේ පියාට පමණක් බවයි. සිසුවාගේ මවට හෝ පවුලේ වෙනත් සමාජිකයෙකුට වෛරසය ආසාදනය වී නැතයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. කෙසේ වෙතත් ආරක්ෂිත පියවරක් ලෙස නිරෝධායන ක්‍රියාවලියකට යොමු කර ඇති ඔවුන්ගේද PCR පරීක්ෂණ සිදු කිරීමට නියමිත බව ශාන්ත ජෝසප් විද්‍යාලය පවසනවා. මේ අතර පසුගිය 4 වෙනිදා කොළඹ ICBT පෞද්ගලික විශ්වවිද්‍යාලයට පැමිණි සිසුවෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනා ගැනීම හේතුවෙන් එදින හෝ ඉන්පසු අදාළ ආයතන වෙත පැමිණි පිරිස් වේ නම් රජයේ නිරෝධායන නීතිය අනුව කටයුතු කරන්නයි නිවේදනයක් නිකුත් කරමින් එම ආයතන ඉල්ලා සිටිනවා. මේ අතර මුස්ලිම් දේවස්ථානවල සිකුරාදා දේව මෙහෙය සඳහා සහභාගී වන බැතිමතුන් උපරිම සංඛ්‍යාව 50කට සීමා කිරීමට තීරණය කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. මේ අතර මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කරමින් සිටියේදී නිවාඩුවක් සඳහා හඟුරන්කෙත විමල්පුර ප්‍රදේශයට පැමිණ සිටි අයෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන් අදාළ පුද්ගලයාගේ ආශ්‍රිතයන් 20 දෙනෙකු පමණ හඳුනාගෙන ඔවුන් දියතලාව ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් තිබෙනවා. දෙවුලුපිටින් හමුව පළමු කොවිඩ් ආසාදිත කාන්තාව මීට දින කිහිපයකට පෙර පුත්තලම ඉලන්තඩිය ප්‍රදේශයේ අවමගලුකට සහභාගී වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම ප්‍රදේශයේ පවුල් 5ක පුද්ගලයන් 21 දෙනෙකුද ස්වයං නිරෝධායන සඳහා යොමු කර තිබුණා. අදාළ පිරිසෙන් අඩක් අද පුත්තලම මූලික රෝහලට යොමු කෙරුණේ PCR පරීක්ෂණ සඳහායි. මේ අතර හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් ගිනිගත් තියෙන ප්‍රදේශයේ පාසලක විදුහල්පතිවරයා ගුරුවරුන් ඇතුළු සිසුන් 100කට අසන්න පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා. ඒ පසුගියදා පාසලේ පැවති ගුරු උපහාර උළෙල සඳහා සංගීතය සැපයූ යකු නැමැති සංගීත කණ්ඩායම පසුගිය මාස මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සංගීත ප්‍රසංගයක් පවත්වා ඇති බවට අනාවරණය වීමෙන් පසුවයි.
මෙතර පවතින කොවිඩ් තත්ත්වයත් සමග බහන්න හිඟයක් ඇතිවෙතැයි අනවශ්‍යභයක් ඇතිකර නොගන්නා ලෙස ලංකා සතුස ආයතනයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේ අනවශ්‍ය ලෙස අත්‍යවශ්‍ය ආහාර ස්ටොක් කරගන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ අනවශ්‍ය ලෙස ස්ටොක් කරගත්තොත් අපි කරන්නේ අර කළු කඩකාරයන්ට අධික ලෙස මිල ශීඝ්‍රයෙන් වැඩි කිරීමට අපි ඉඩ ප්‍රස්තාවක් ලබා දී. ඒ නිසා ඇතිවෙන්න ලංකා සතුස ජාලය තුලින් ආහාර ලබා ගන්න පුළුවන්. ඒ නිසා කිසිම දෙයකට බය වෙන්න අවශ්‍ය නැහැ. මෙතර අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරයා සිය නිල ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත්තේ කොවිඩ් උවදුර මුළු ලොවම වෙලාගත් මොහොතක ජාතිය ශක්තිමත් බව විදහාලමින් එය මර්ධනය කිරීමට හැකි වූ බවයි. ඒ වැඩිදුරටත් දැක්වෙන්නේ අද වන විට නැවත කොවිඩ් වසංගතය රට තුළ හිසෝසවා ඇති සමයක සෞඛ්‍ය ආරක්ෂක අංශ සහ අනෙකුත් සේවා මෙම උවදුරෙන් රට බේරා ගැනීම සඳහා සියලු කටයුතු සිදු කරන බවයි. මෙම අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් ලබා දෙන උපදෙස් පිළිපදින ලෙසත් අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන ලෙසත් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දවසේ පුවත සේෆ්ගාඩ් හෑන්ඩ් සැනිටයිසර් නවතම නිෂ්පාදන පෙළ නීරෝගිමත් දිවියකට. මේ අතර තවත් COVID-19 ආසාදිතින් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර ඉන් එක් අයෙක් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලාවේ සේවකයෙකු වන අතර සෙසු පුද්ගලින් කර්මාන්ත ශාලාවේ සේවකින්ගේ ආශ්‍රිතීන්. ඒ අනුව බ්‍රැන්ඩික්ස් පොකුරෙන් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1053ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. රාජ්‍ය තාන්ත්‍රික කටයුත්තක් වෙනුවෙන් එක්දින සංචාරයක් සඳහා මෙරටට පැමිණි විශේෂ චීන දූත පිරිස නිරෝධායනයට ලක් නොකරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරාජි මහත්මිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් අමාත්‍යවරිය පැවසුවේ ඔවුන්ට මෙරටදී PCR පරීක්ෂණයක් සිදු කරන බවයි. පැලවත්ත බත්තර මුල්ල පාර්ලිමේන්තු කටයුතු සේවාංශයට මම අද උදේ 8:00 පමණ ඒ ස්ථානයට ගියා. කාර්යාලයේ ඉදිරිපස දොරටුවේ දැන්වීමක් පළ කරලා තිබෙනවා. කාර්යාලයේ නිලධාරීන් සේවක මණ්ඩලය හැර වෙනත් කිසිම කෙනෙකු කාර්යාලය තුලට ඇතුළු වීම සම්පූර්ණයෙන් තහනම් කියලා. විනාඩි 35ක් එළිය මම හිටගෙන හිටියා. අවසානයේදී රාජ්‍ය කළමනාකාර සහකාර නිලධාරීතුමියක් එළියටම ඇවිල්ලා තමයි මට අවශ්‍ය ලිපි ලේඛන බාර දුන්නේ. ඒ කාර්යාලයේ සේවය කරන සේවක මහත්වරුන්ගේ පවුලේ කෙනෙකුට කොවිඩ් ආසාදනය වෙලා පරීක්ෂණයකට ලක් වෙලා තියෙනවා. ඒ නිසා එතෙන්ට එන සියලු දෙනා පිළිබඳව ওই විදිහේ ප්‍රතිපත්තියක් අනුගමනය කරලා තියෙනවා. මොකද ඒ ඔබතුමාලාගේ සියලු දෙනාගේම ආරක්ෂාව සඳහා. විශේෂයෙන්ම චීනේ තමයි මේ වෛරස් එක පටන් ගත්තේ. එතකොට චීනේ දූත පිරිසක් මේ අවස්ථාවේදී මේ රටට එනවයි කියන්නේ අපි අනවශ්‍ය ලෙස අපි අනතුරකටපත් වෙනවා. දැන් අපි මේ කොරෝනාත් එක්ක ජීවත් වෙනකොට මේ කට්ටියට එන්න එපා කියන්නද කියලා බං අහන්න කැමතියි. දැන් අපි අර එයා බබල් කන්සෙප්ට් එක අපි ඉදිරියේදී ගේන්න හදනවා. මේකට බැරි වෙලාවත් එන්නතක් හොයාගන්න බැරි වුණොත් අපිට මෙහෙම දිගටම ජීවත් වෙන්නද කියන එක මම ප්‍රශ්න කරනවා. ඒ චීන දූත පිරිසක් විතරක් නෙවෙයි ඉදිරියේදී ඒ ඇමරිකන් දූත පිරිසකුත් එනවා ලංකාවට. චීන ඒ දූත පිරිස ආවහම නිරෝධායනය කරන්නේ නැතුව තමයි කට්ටිය එන්නේ. එහෙම නේද? එයා බබල් කන්සෙප්ට් එකේ අපි කියමුකෝ මේක මේ දූත පිරිස වලට විතරක් නෙවෙයි බිස්නස් පැත්තෙන් ආයෝජකයෝ කියනවා නම් අපි ඉදිරියේදී සමහරලාට අපිට මේක කල්පනා කරන්න වෙනවා. ඒකෝට ඒ කට්ටිය විශේෂ හොටෙලයකට ගිහිල්ලා ඒ හොටෙලේදී අර දුරස්ථභාවයේ ඔක්කොම ඒ බලලා ඊට පස්සේ ඒ සාකච්ඡා ඉවරුණාන් පස්සේ අහපව් ඒ කට්ටියට අරින්න. ඒ කියන්නේ ගරු ජනාධිපතිතුමා ගරු අගමැතිතුමා ඒ නිරෝධායනය නොකරපු කට්ටිය අද හම්බුණාද? මේ අය ඔවුන් එහෙම PCR පරීක්ෂණ කරගෙන එන්න ඕනේ. ඔවුන් ලංකාවට ආවට පස්සේ අපි PCR පරීක්ෂණ ඔවුන්ගේ සිද්ධ කරනවා. එතකොට තැන් දෙකකදීම PCR පරීක්ෂණ සිදු කරනවා. එතකොට ඒ පිරිස සියලුම දෙනා නිරෝධායනය කරනවද? මේ අය නිරෝධායනය කරන්නේ මේ අය දවසකට එන්නේ. මේ අය චීනයේ කම්යුනිස්ට් පක්ෂයේ ඉන්න ඉහළම තලයේ නිලධාරීතුමෙක් එන්නේ. පොලිට් බියුරෝ එකේ ඉන්න දෙවනියා වගේ ඉන්න කෙනෙක්. ඇත්තටම මමයි එතුමාව පිළිගන්න යන්නේ. හරි මම පාර්ලිමේන්තුවට එන්න ඉස්සෙල්ලා ඕනනම් ඔබතුමාගේ කැමැත්තට මම PCR ටෙස්ට් එකකුත් අරගෙන මෙන්නම්කෝ. නැත්තම් කොවිඩ් ආවා කියලා අපි හැංගිලා හිටියොත් එහෙම අපිට මේ ආර්ථිකය නගා සිටවන්න බෑ. රියාජ් තෙර්ඩීන් මහතාව නිදහස් කරලා තියෙන එක හොඳයි. තවත් රැඳවියෙක් සිටිනවා හෙජාස් හිස්බුල්ලා කියන නීතිඥවරයා. එතුමට අමතක වෙලා ඇති යහපාලන ආණ්ඩුවේ මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වය තියාගත්ත හැටි. අරලියගහ මන්දිරේ නීතිපතිවරයා ගෙනෙල්ලා පොලිස්පතිවරයා ගෙනෙල්ලා නඩුව අහලා මිනිස්සුන්ට නඩු දාලා හිරේ දාපු හැටි. ඔබතුමා කතා කරලා කිව්වා මේ රිෂාඩ් ඇමතිවරයාගේ සහෝදරයා නිදහස් කිරීම පිළිබඳව. අපි දන්නවා තමුන්නාන්සේලා මේ කතා කරන්නේ ඇයි? තමුන්නාන්සේ කතෝලික නෙවෙයි. තමුන්නාන්සේ ආලෙලුයා. කතෝලික ජනතාව දහස් ගාන
ගානක් ඝාතනය කරපු මිනිස්සු බේරගන්න කතා කරනවා. ලැජ්ජයි. නිරෝෂන් නැමැතිතුමා ඔතන ඉඳ ගන්නත් එපා. එරාන් නැමැතිතුමා කියන්නේ කතෝලිකයෙක් නෙමෙයි. එතුමා ක්‍රිස්තියානි. මම දන්නවා ක්‍රිස්තියානි. එතුමා ක්‍රිස්තියානින්ද තමයි කතෝලිකයට ගහන්නේ. මේ කඩ යනවනේ. අපේ ආගමේ හැටියට ආනන්තරීය පාප කර්මයක්. මිනිස්සු මරපු මිනිමරුව රකින්නවා. හිස්බුල්ලාට අප නෙමෙයි දෙන්නේ බලාගෙන ඉන්න. මගේ ළඟ තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා වේලුපිල්ලේ ප්‍රභාකරන් එක්ක අස්සම් කරපු ගිවිසුම අහන්න පිටිපස්සේ ඉන්න හමුදාපතිතුමාගෙන්. යුද්ධ හිටියා නෙමෙයි. අනදුන්නා හරි හරි. අපි අවසන් වෙනකොට ඉතින් චීනේ. එහෙ ගියා. දවසට තුන් පාරක් වර්තමාන හමුදාපතිට මම කතා කරා. ඔබතුමා හිතන්න එපා අපි හැංගිලා හිටියා කියලා. හැබැයි ඔබතුමාට අන දෙන්න කොන්ද තොන දින ආණ්ඩුවක් තිබ්බේ නැත්නම් සේනාධි නායකයෙක් තිබ්බේ නැත්නම් අන බිම ඇනෙනවා. ඔබතුමාට හමුදාපතිකම දුන්නාද? තමුන්නාන්සේගේ දක්ෂතාවය හඳුනාගත්තද? නෑ. ඒක මමම මේ සභාවෙන් මං කිව්වා රනිල් වික්‍රමසිංහ මෛත්‍රීපාල සිරිසේන හිටියා නා ඒක එහෙම වෙන්නේ නෑ කියලා. ඉතින් ඔබතුමා ගිරිය කඩා ගන්න ඕනේ නෑ. මම කිව්වා මේ සභාවේ. ගිරේ කඩා ගන්න මට තියෙන ප්‍රශ්නේ ඔයා ඉන්නේ වැරදි පැත්තේ. ඒකයි වඩන්නේ ගජබ නෙමෙයි වඩන්නේ මෙජබ. එන්න ඕනේ ඔයා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සහෝදරයා නිදහස් කිරීම පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න රටට අනාවරණය කළ යුතු බව පැවිදිහඬ සංවිධානය රජයෙන් ඉල්ලා සිටිනවා. ඒ අද කොළඹදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පසුගිය දවස්වල හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහත්මයාගේ මල්ලි නිදහස් කිරීම පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඒ මහත්මයා කරපු ප්‍රකාශනය ගැන අපි දැඩි විරෝධයක් ප්‍රකාශ කරනවා. වගකීමෙන් කියනවා කිව්වා මේ අත්අඩංගුවට ගත්තේ මේ වැරදි නිසා කියලා. ඊළඟ මාධ්‍ය ප්‍රකාශකයා කියනවා නෑ එහෙම එකක් නෑ අපි මේ නිදහස් කළා වැරදි නැති නිසා. මොකද්ද මේ දෙබිඩි පිළිවිත? මේවා නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්නේ. මේ රටේ එක නීතියක් බලාපොරොත්තු වෙන්නේ. අන්න ඒ විදිහේ වැරදි වැඩ අපි හෙලා දකිනවා. ඒ පොලිස් ප්‍රකාශකයාගේ පිටින් ඒක යවන්න හරියන්නේ නැහැ. ඔව් ඒ ප්‍රකාශය කරපු විදිහේ වැරදි තියෙනවා. නමුත් ඔව් ඒ වගේ ප්‍රකාශයක් කරන තත්ත්වයට ආවේ කොහොමද? කවුද ඒවා පිටිපස්සේ ඉන්නේ කියන එක හොයා බලලා ඒක දැනුවත් කිරීම. ඒක ගැන දැන ගැනීම ජනතාවටත් අයිතියක් තියෙනවා. අපි රජයෙන් වගකීම්යෙන් අපි බොහොම ගෞරවයෙන් ඉල්ලා හිටනවා. අපිට ඒ පසුබිම දැනගන්න සලස්වන්නේ කියලා. මේ අතර රිචාඩ් බදියුදීන් සහ රවුෆ් හකීම් යන මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක් කර නොගන්නා ලෙස ඉල්ලමින් සයින්ද මරුදු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අරලියගහ මන්දිරය ඉදිරිපිටදී විරෝධතාවය නිරත වුණා. දෙය හාමුදුරනේ අතුල්ලාවේ ආයිත් මේ රිෂාඩ් රවුෆ් හකීම් කියන මුස්ලිම් ත්‍රස්තවාදී කල්ලි ආයි ඕකට සම්බන්ධ කරන්න 20 වෙනි සංශෝධනය ගන්න එපා. කරුණාකර මුං එලවලා දාන්න. රවුෆ් හකීම් රිෂාඩ් බදුනේල දේශපාලන කොරෝනා මුං පාර්ලිමේන්තු පැත්ත පළාත එන්න බැරි විදිහට අපි නිර්වාදනය කරන්න සදාහටම. රිෂාඩ්ලා වගේ උන්න ආයිත් ගත්තා නම් ওই වගේ සාගරන්ලා 1000ක විතර ඇති වෙන්න පුළුවන්. සහරාන් හෂීම්ට බෝට්ටුවකින් ඉන්දියාවට පලා යාම සඳහා රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගේ සොහොයුරා සහාය වී ඇතැයි යුද හමුදා බුද්ධ්‍යංශය තමන්ට දැනුම් දුන් බව හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ප්‍රකාශ කළා. ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ ඩුබායි සිට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දෙමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ 2015 වසරෙන් පසු මෙරට බුද්ධ්‍යංශ අතර තරඟකාරීත්වයක් හටගත් නිසා සහරාන් හෂීම් සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධ්‍යංශය ලබා දුන් තොරතුරු කෙරෙහි බලධාරීන් ප්‍රමුඛත්වයක් නොදී කටයුතු කළ බවයි. පාස්කු ප්‍රහාරය එල්ල වූ අවස්ථාවේ මෙරට යුද හමුදාපතිවරයා ලෙස කටයුතු කළ ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ජනාධිපති කොමිසමට වීඩියෝ තාක්ෂණය ඔස්සේ සාක්ෂි ලබා දුන්නේ එක්සත් අරාබි එමිරාජ්‍යයේ සිටයි. ඒ COVID-19 වෛරස ව්‍යාප්තියත් සමග මෙරටට පැමිණීමට නොහැකිව එරට තුළ රැඳී සිටීම හේතුවෙන්. මෙතන අපේ සාමාන්‍යයෙන් සාක්ෂි විමසීම කරන්නේ ජනමාධ්‍යට විවෘතයි. මාධ්‍ය වේදින් මෙතන සාමාන්‍යයෙන් 15ක් විතර වගේ සංඛ්‍යාවක් මේ සාක්ෂි විමසන අවස්ථාවේ ඉන්නවා. ඔව් ඇත්තටම මේ මට ඒක ගැටලුවක් නැහැ. ඒක ඔය පැත්තටයි ගැටලුව තියෙන්නේ අපි කියන දේවල් රහස්‍යමය පිළිබඳව. ඔව්. එතකොට මොනවා හරි ඒ රහස්‍යභාවය පිළිබඳව මගේ ප්‍රශ්නයක් මම කියනවා. ඒක හරි. රහස්‍යභාවය පිළිබඳව යම්කිසි ඒ කියන්නේ ජාතික ආරක්ෂාවට හරි ඒ වගේ දෙයකට සංවේදී දෙයක් තියෙනවා නම් අපේ කමිෂන් සභාව තීරණය කරනවා මාධ්‍ය අයින් කරලා සාක්ෂි ලබා ගන්න කියලා. එහෙම ජාතික ආරක්ෂාව පිළිබඳව සංවේදී තොරතුරක් තියෙනවා නම් කියන්න ඔබතුමාට කමිෂන් සභාවට ඉල්ලීමක් කරන්න පුළුවන්. මේක තරමක් සංවේදී කාරණයක්. ඒ නිසා මෙතන මාධ්‍යින් තොරව කතා කරන්න ඕනේ කියලා ඉල්ලීමක් කරපුවම කමිෂන් සභාව ඒක සලකා බලනවා. මෙහිදී රජයේ අධිනීතිඥවරයා සාක්ෂිකරුගෙන් ප්‍රශ්න කළේ රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධ්‍යංශය අතර හොඳ සම්බන්ධතාවයක් තිබුණේද යන්නයි. රාජ්‍ය බුද්ධි සේවය හා යුද හමුදා බුද්ධ්‍යංශ අතර ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ තිබුණු විශේෂ කාර්යාංශය නම් අප සමග ගැටලු ඇති කරගත්තා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර සහ ඔබ අතරේ මොන වගේ සම්බන්ධතාවක්ද තිබුණේ? අපි අතර නම් ගැටලු තිබුණේ නැහැ. නමුත් මේ ක්‍රියාන්විත අතරතුර බුද්ධි සම්බන්ධීකරණයේදී කුඩා ආයතන අතර ඇති වූ ගැටලු නිසා නම් ප්‍රශ්න ආවා. CID එක වගේම TID එක තමයි එහෙම ගැටලු ඇති කළ විශේෂ ආයතන.
CID එක ගැන උදාහරණයක් කියන්න. වනතවිල්ුවේ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ තොරතුරු අපි ඔවුන් එක්ක බෙදාගත්තට එතනින් පසු එහි පරීක්ෂණවලට මැදිහත් වෙන්න යුද හමුදාවට අවස්ථාවක් දුන්නේ නැහැ. ඒ වගේ පරීක්ෂණ කරන්න යුද හමුදාවට ප්‍රබල හැකියාවක් තියෙනවා අනිත් ඒවාට වඩා. මං හේමසිරි ප්‍රනාන්දු ලේකම්ගෙන් ඇහුවා මේකට පරීක්ෂණ කරන්න අපිටත් අවස්ථාවක් දෙන්න කියලා. අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ඒවට සම්බන්ධ නොකර ගැනීම රටේ පත්වුණ තත්ත්වවලට හේතුවක් වුණා. ඊළඟට මාවනැල්ල බුදුපිළිම කැඩීම සිදු වූ අවස්ථාවේ ගම්පල පොලිසිය නිලධහරින් අපේ නිලධහරින් ගිහාම එතනින් පලවා හැරියා. මේ යුද හමුදාවට අයිති දෙයක් නෙවෙයි කියලා. ඒකෙදිත් මම ඊට සම්බන්ධ වෙන අවස්ථාවක් ඉල්ලුවා හම්බ වුණේ නැහැ. ස්වාමීනී අපිව මේවට සම්බන්ධ කර නොගත්තට පාස්කු ප්‍රහාරයට පසු කඩිනමින් 35 දෙනෙක් අත්අඩංගුවට ගත්තේ යුද හමුදාවයි මුලින්ම. ඒ අපේ යුද හමුදා බුද්ධ්‍යංශයට තොරතුරු තිබුණ නිසා. ඔබ මුලින්ම ISIS ත්‍රස්තවාදීන් ගැන දැනගත්තේ මොන කාලෙද? සහ IS සිටිය මේ ලංකාව කොටසක් වෙලා තිබුණ බව දැන සිටියද? මම යුද හමුදාපති වුණාම තමයි දැනගත්තේ IS සිටිය මේ කොටසක් ලෙස ඔවුන් ලංකාව නම් කර තිබූ බව. ඒ අනුව ලංකාවට බලපෑමක් තිබෙන බවත් එවැනි මතයක් දරන සංවිධාන ලංකාවේ තිබෙන බවත් මම 2015ට කලින්ම දැනගත්තා. අප්‍රේල් 21 ප්‍රහාරයට පසු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන සහ ඔබ අතර එදින කතා බහක් ඇති වුණාද? ඔව් කතා කළා. එතුමා ඒ වෙලාවේ හැසිරුණේ මේ ගැන දැනගෙන ඉඳලා කරගන්න බැරි වුණා වගේ බොහොම කලබලයකින්. ප්‍රහාරය එළවෙනවා කියන තොරතුරු යුද හමුදාවට නොදී තිබීම ගැන ඔබ මොකද හිතුවේ? වසර එකහමාරකටත් වැඩි කාලයක් ගෙවිලත් මට හිතාගන්න අමාරුයි ඇයි අපිට මේ තොරතුරු නොදුන්නේ කියලා. 4 වෙනිදා විදෙස් බුද්ධි තොරතුර ඔබටත් ලැබුණ නම් යුද හමුදාවට ගන්න තිබූ පියවර මොනවද? තොරතුරු තහවුරු කරගෙන ක්‍රියාත්මක වෙන්න ඕන තරම් කල් වේලා තිබුණා. යම් මතයක් තිබෙනවා ඔබ යුද හමුදාපති වුණාට පස්සේ යුද හමුදා බුද්ධ්‍යංශයේ කඩාවැටීමක් වුණා කියලා. ඇත්තද? මම යුද හමුදාපති වෙලා ඉන්නකොටත් යුද හමුදා බුද්ධ්‍යංශයේ නිලධාරීන් 300ක් පමණ CID එකට ගෙනihin ප්‍රකාශ අරන් ඉවත් කරලා තිබුණා. මේකෙන් බුද්ධි නිලධාරීන් කම්පාවටපත් වෙලා හිටියේ. 3000කට වැඩි කණ්ඩායමෙන් 300ක් ඉවත් වුණාට ඔබතුමාලටත් විදෙස් බුද්ධි තොරතුරු ලැබෙනකල් හොයාගන්න බැරි වුණා නේද සහරන්ලා ගහන්න ඉන්නම කියලා. ඒ ගැන පරීක්ෂණ බාර වී තිබුණේ වෙනම ආයතනයකට. අපි දීපු තොරතුරු ගත්තේ නැහැ. අපිව විශ්වාස කළෙත් නැහැ. ඔබ කාටද ඇඟිල්ල දික් කරන්නේ? ඒ ආයතනයට තමයි. දේශපාලනයේ තමයි පොලිසිය හා යුද හමුදාව අතර ප්‍රශ්න ඇති කළේ. අපි ලබා දුන් තොරතුරු සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දර, CID රවිසේන විරත්න, TID එකේ වරුණ ජයසුන්දර, SIS එකේ නිලන්ත ජයවර්ධන සහ CNI සිසිර මෙන්ඩිස් කියන මහත්වරු ප්‍රමුඛතාවයක් දුන්නේ නැහැ. සහරන් හෂීම් බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් තිබුණ බවත් ඊට සහාය දුන්නේ රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයාගේ සහෝදරයා බවත් යුද හමුදා බුද්ධ්‍යංශය දැනුම් දුන්නා ස්වාමීනි. මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද සිව්වන දිනටත් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ හමුවේ පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබා දුන්නා. අද ඔබතුමා කතා නොකරම යන්න වගේ හදන්නේ. වැඩේ හරිද එතකොට දැන්? ඔබතුමාට කට උත්තර නැතුව ගිහිල්ලාද? මේ අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයන් අද පාස්කු කොමිසම හමුවේ පැය 7කට ආසන්න කාලයක් සාක්ෂි ලබා දුන්නා. ඒකේ MP නේ පරිසි වෙන්න ඕනේ. මට කොරෝනා වුණා පාර්ලිමේන්තුවේ. බෑර දිනන්න. ඔහුගේ ඉල්ලීම මත එම සාක්ෂි විමසීම මාධ්‍යයට විවෘත වූයේ නැහැ. ඔබතුමා මහමැති වුණා නම් සහරන් ඉන්න එක නෑ කියලාද ඔබ හිතන්නේ? සහරන් ඔබතුමා හම්බෙලා තියෙනවද? ඒක ජාපාලන වෙදේනේ. යහපාලනේ ඒක උනේ දැන් මේ අත්අඩංගුවට ගත්තේ හින්දාද? ජාපාලන වීක් තමයි. වීක් තමයි. යහපාලනේ ජනාධිපතිතුමා ඔබතුමාලා එක්ක නේද දැන් ඉන්නේ දැන්? උඩේ ඒක වෙනත්. ඒක තමයි. වෙන වෙනම චලනය වන තල 3ක් විටමින් E හා ගෝමාරිකා සහිත නිසා ඉතා සමීප හා සුසිනිඳු රැවුල බෑමක්. ඔබත් අදම පික් ෆ්ලෙක්ස් 3 සමග ප්‍රොෆෙෂනල් ෂේව් එකක් අත්විඳින්න. අකුණු ලකේ නම හොබවන රට පුරාම රසගෙන යන අවුලේ සෑම රස කර කන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක. EAP මාධ්‍යජාලය ඇතුළුව ETI ආයතනයේ දේපල විකිණීම නීති විරෝධී ආකාරයට සිදුව ඇති බව එම සමාගමේ අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාව නිගමනය කර තිබෙනවා. අදාළ කොමිසම කරුණු අනාවරණය කරගෙන ඇත්තේ එහිදී මුදල් විශුද්ධීකරණයක්ද සිදුව ඇති බවටයි. අදාළ කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව මේ වන විට ජනාධිපතිවරයා වෙත බහර දී තිබෙනවා.
ඊට ආයතනයේ සිදු බව කියන අක්‍රමිකතා පිළිබඳ විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කළේ පසුගිය ජනවාරි මාසයේදී. විදේශිකයන් විසින් මාධ්‍ය ආයතනයන්හි අයිතිය ලබා ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාවේ නීති කඩ කරමින් ETI ආයතනයේ සතු වත්කම් Blue Summit Capital Management Private Limited සහ Ben Holdings Private Limited යන සමාගම් වලින් සැදුම්ලත් ආයතන සමූහයකට විකිණීම පිළිබඳව විමර්ශනයටද අදාළ කොමිසමට බලය පවරනු ලැබුවා. එහිදී ETI සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය ඒ ඉහළ නිලධාරීන් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධාරීන් මෙන්ම අගතියටපත් තැන්පත්කරුවන්ද සාක්ෂි ලබා දුන් අතර තැන්පතු සම්බන්ධයෙන් සැකසහිත සිදුවීම් රැසක් පිළිබඳව එහිදී හෙළිදරව් වුණා. එම සාක්ෂි විමසීම්වලදී වැඩිදුරටත් අනාවරණ වුණේ ETI ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ රහස්‍ය ගනුදෙනු පවත්වාගෙන ගොස් ඇති බවයි. ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීප එදිරිසිංහ යන ETI අධ්‍යක්ෂවරුන් අදාළ රහස්‍ය ගිණුම හරහා තැන්පත්කරුවන්ගේ මුදල් මිලියන ගණනින් අවභාවිත කර ඇති ආකාරයද එහිදී හෙළි වුණා. එමෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයන් තම කටයුතු සිදු කර ගැනීම සඳහා ETI සමාගමේ ඉහළ නිලධාරීන්ට සිදු කර තිබූ බලපෑම් පිළිබඳව මෙන්ම නියාමන ආයතනවල ඉහළ නිලධාරීන් සඳහා රහස්‍ය ගෙවීම් කර ඇති බවටද කරුණු අනාවරණය කෙරුණා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු වුණේ ඒ අතරතුරයි. මම හිතන්නේ මහ බැංකුව නියම නියාමනය ක්‍රමයක් මේවා පරීක්ෂා කරන ක්‍රමයක් ඉක්මනින්ම යොදන්න ඕන. සල්ලි වැරදි විදියට ආයතනවල ඉන්න ලොකු මිනිස්සු අවභාවිතා කිරීම හින්දා තමයි මේ තත්ත්වයකටපත් වෙන්නේ. බංකොලොත් භාවයටපත් වූ ETI Finance Limited සහ ස්වර්ණමහල් Financial Services PLC යන ආයතනවල ව්‍යාපාර කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදත් හිටුවා එම ආයතනවලට මුද්‍රා තැබීමට ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය ජූලි 13 වෙනිදා පියවර ගත්තා. මේ අතර ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාක්ෂි විමසීම පසුගිය සැප්තැම්බර් මාස 9 වෙනිදා අවසන් කෙරුණු අතර ඒ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබා දී තිබෙනවා. එහි දක්වා ඇත්තේ ETI ආයතන සමූහයට අයත් දේපොළ විකිණීම නීති විරෝධී ආකාරයට සිදු ඇති බවයි. ඒ අනුව ETI සමාගම සතු දේපොළ රජයට පවරා ගැනීමටත් හිමිකරුවන් වූ එදිරිසිංහ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව ඇති බවත් කොමිසම සිය වාර්තාවෙන් පෙන්වා දී තිබෙනවා. මේ අතර අගතියටපත් ETI තැන්පත්කරුවන් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් අදහස් පළ කළා. එකම ඉල්ලීමයි කරන්න තියෙන්නේ මේ සියල්ල හෙළි වෙලා තියෙන මේ අවස්ථාවේදී මේගොල්ලන්ගේ සියලුම වත්කම් රාජසන්තක කර අපේ සියලුම මුදල් හැකි ඉක්මනින් ආපස්සට ලබා දෙන ලෙස අධිකරු ජනාධිපතිතුමාගෙන් මම ඉල්ලන්නේ. ඇත්තටම අපි දැක්කා ඒ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවල සඳහන් කරලා තියෙනවා මේ ETI ආයතනයේ සතු දේපල විකිණීම නීති විරෝධී කියලා. මේ දේපල රාජසන්තක කළ හැකි කියන එක ඒ නිර්දේශවල සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්ක මේ ETI ආයතනයේ අධ්‍යක්ෂවරුන්ට එරෙහිව අපරාධමය නීතිය යටතේ අවශ්‍ය කටයුතු කරන්නත් ඒ වගේම පෞද්ගලික දේපල වුන්ගේ රාජසන්තක කරගන්න කරන නිර්දේශ ජනාධිපති කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළා තියෙනවා. වහාම මේ විකිණීමට ලක් කළ සියලු දේපල රාජසන්තක කරලා ඒ වගේම පෞද්ගලික දේපල රාජසන්තක කරලා මේ අහිංසක තැන්පත්කරුවන්ගේ මුදල් හැකියතාක් ඉක්මනට තැන්පත්කරුවන් වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු කරන්න කියන ඉල්ලීම මේ අවස්ථාවේදී කරනවා. COVID-19 වෛරසය ව්‍යාප්ත වීමත් සමග රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කේන්ද්‍ර කරගනිමින් අද ක්‍රියාත්මක කෙරුණා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය අපේ රට විවිධ ආපදාවන් වලට මුහුණ දුන් අවස්ථාවලදී රටේ ජනතාව වෙනුවෙන් පෙරමුණ ගන්නා හිරු COVID-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීමත් සමග රටේ ප්‍රමුඛ අවශ්‍යතාවන් වෙනුවෙන් මෙවරත් පෙරමුණ ගැනීමට කටයුතු කළා. ඒ අනුව කොවිඩ් මර්ධන ක්‍රියාන්විතවල නිරත සෞඛ්‍යංශ සමාජිකයන් වෙනුවෙන් ආරක්ෂක ඇඳුම් කට්ටල සහ මුව ආවරණ තොගයක් බෙදා දීම අද සිදු කෙරුණේ මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී. මේ අවස්ථාවේදී විශාල මෙහෙයුමක් දියත් වෙනවා ආශ්‍රිතව හඳුනා ගැනීම සහ සියලුම කර්තව්‍යයන් සඳහා ඒ රාජකාරී කිරීමේදී අපි PPE කිට්ස් අපිට ලබා දෙන්න වෙනවා. ඇත්තටම මේක කාලීන අවශ්‍යතාවයක්. අපි ඔවුන්ගෙන් විමසන්නේ නැතුවම ඔවුන්ම ඉදිරිපත් වෙලා අපිට මේක ලබා දීම සම්බන්ධයෙන් අපි විශේෂයෙන්ම හිරු මාධ්‍ය ජාලයට රතුකුරුස සංගමයට ස්තුතිය පුද කරනවා. රට වෙනුවෙන් හිරු සහන යාත්‍රා ක්‍රියාන්විතය ඒ සමගින් අදට සමුගන්නටයි මේ සූදානම. පැත්ත නොගත් ඇත දැන ගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. යලිත් හමුවෙමු හෙට මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන්. සුබ රාත්‍රියක්.